ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද කල්පනා කරා සංයුත්ත නිකායේ සලායතන වර්ගයට අයිති වේදනා සංයුත්තේ සඳහන් වන දේශනාවක් කියලා දෙන්නට. මේ දේශනාවේ නම තමයි සල්ල සූත්‍රය. සල්ල කියලා කියන්නේ හුල කියන අර්ථය. එතකොට මේ හුල ගැන තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අසුතවා භික්කවේ පුතුජ්ජනෝ සුඛම්පි වේදනං වේදයිති දුක්ඛම්පි වේදනං වේදයිති අදුක්ඛම සුඛම්පි වේදනං වේදයිති. මහණෙනි, මේ අසෘතවත් පෘථග්ජනයා සැප විඳීමත් විඳිනවා, දුක් විඳීමත් විඳිනවා, ඒ වගේම සැප දුක් රහිත විඳීමත් විඳිනවා. සුතවා භික්කවේ ආර්ය ශාවකෝ සුඛම්පි වේදනං වේදයිති දුක්ඛම්පි වේදනං වේදයිති අදුක්ඛම්පි වේදනං වේදයිති අදුක්ඛම සුඛම්පි වේදනං වේදයිති. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාත් සැප විඳීම විඳිනවා, ඒ වගේම දුක් විඳීමත් විඳිනවා, දුක් සැප රහිත විඳීමත් විඳිනවා. එතකොට අසෘතවත් පෘථග්ජනයත් මේ වේදනාව විඳිනවා, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාත් මේ වේදනාව විඳිනවා. භාග්‍යවතුන් වහන්සේ අහනවා, දේශනා කරනවා, తත්‍ර භික්කවේ කෝ විශේෂෝ කෝ අදිප්පායෝ කිං නානාකරණං සුතවතෝ ආර්ය ශාවකස්ස අසෘතවතා පුතුජ්ජනෝති. මහණෙනි, දැන් මේ අසෘතවත් පෘථග්ජනයත් මේ විඳීම් විඳිනවා, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාත් විඳිනවා. නමුත් මේ කාරණේලා මේ විඳීමෙහිලා මේ දෙදෙනා අතර තියෙන විශේෂත්වය කුමක්ද, වෙනස්කම කුමක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ විමසනවා. අසෘතවත් පෘථග්ජනයාගේත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේත්. එතකොට මේ භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා, භගවා මූලකානෝ බන්තේ ධම්මා භගවා නෙත්තිකා භගවම් පටිසරණා. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ තියෙන භාග්‍යවතුන් වහන්සේ මූලික කරගෙන, භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන නායක කරගෙන, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙන, සාදුවත භන්තේ භගවන්තං යේව පටිභාතු ඒතස්ස භාසිතස්සාත්තෝ භගවතෝ සුත්වා බික්ඛු දාරිසanti. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට මොය අර්ථය වැටහෙනසේක්වා භාග්‍යවතුන් වහන්සේම මේ කාරණේ දේශනා කරොත් භික්ෂුන් වහන්සේලා මතකෙහි රඳවා ගන්නට කැමතියි කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, තේනහි භික්කවේ සුනාත. මහණෙනි, එහිනම් හොඳට කන් යොමු කරගෙන අහන්න. සාදුකම් මානසිකරෝත. හොඳට මේ කියන දේවල් ගැන මනස යොමු කරන්න, නුවණින් තේරුම් ගන්න, නුවණින් විමසන්න කියලා භාග්‍යවතුන් වහන්සේ ඔන්න මේ හුල ගැන දේශනා කරනවා. අසුතවා භික්කවේ පුතුජ්ජනෝ දුක්ඛාය වේදනා බුට්ටෝ සමානෝ සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති සෝ ද්වේ වේදනං වේදේති කායිකංච චේතසිකංච. මහණෙනි, මේ අසෘතවත් පෘථග්ජනයා දුක් වේදනාවෙන් පහස ලබනකොට, එහෙම නැත්නම් දුක් වේදනාවක් විඳිනකොට ශෝක කරනවා, ක්ලාන්තය ඇති වෙනවා, වැළපෙනවා, පපුවේ යත් ගහ ගන්නවා, සීල් කල්පනාව නැති කර ගන්නවා. කවුද? අසෘතවත් පෘථග්ජනයා. එතකොට ඔහු කායිකවත් වේදනාවක් විඳිනවා කියනවා, මානසිකවත් වේදනාවක් විඳිනවා කියනවා. ඒ කාරණේ හේතු කරගෙන ඔහු වේදනා දෙකක් විඳිනවා කියනවා. ඒක හරියට මෙන්න මේ වගේ කියනවා. සේයතාපි භික්කවේ පුරිසං සල්ලේන විජ්ජෙය්‍යෝ.
තමේනං ဒ ුතියේන සල්ලේන අනුවේදං විජ්ජෙය්‍යුං ඒවං හිසෝ භික්කවේ පුරිසෝ ද්වේසල්ලේන වේදනං වේදියති. ඔන්න එක පුද්ගලයෙක් ඉන්නවා කියනවා මේ පුද්ගලයාට යම් කිසි කෙනෙක් හුලකින් විදිනවා. ඊට පස්සේ සමීපයටම දෙවනි හුලකිනුත් විදිනවා. දැන් මේ පුද්ගලයා හුල් පහර දෙකකින් පීඩාවට පත් වෙලා ඉන්නවා. හුල් පහර දෙකකින් වේදනාවට පත් වෙලා ඉන්නවා. අන්න ඒ වගේ කියනවා මේ අසෘතවත් පෘථග්ජනයා දුක් වේදනාවක් විඳිද්දී අර ශෝක කරන්නේ, ක්ලාන්ත වෙන්නේ, ඊළඟට වැළපෙන්නේ, පපුවේ අත් ගහගෙන සිහි කල්පනාව නැති කරගෙන ඒ කායික දුක මානසික දුකක් බවටත් පත් කරගෙන වේදනා දෙකක් විඳිනවා කියනවා. හරියට අර හුල් පහර දෙකකින් පහර කාපු පුද්ගලයා වගේ. භාග්‍යතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ විදිහට මේ අසෘතවත් පුතඥයා කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් මේ විදිහට වේදනා විඳිද්දී තස්සායේව කෝපන දුක්ඛාය වේදනම් පුට්ටෝ සමානෝ පටිගවා හෝති. මොකද වෙන්නේ මේ විදිහට කායික මානසික වශයෙන් මේ වේදනා දෙකක් විඳිද්දී මේ දුක් වේදනාව නිසා පටිඝ සහගත වෙනවා කියනවා. නැත්තම් පටිඝය ඇති වෙනවා කියනවා. පටිඝානුසය ඇති වෙනවා කියනවා මේ අසෘතවත් පෘථග්ජනයාගේ හිතේ. ඒ කියන්නේ පටිඝය කියන්නේ තරහ, ක්‍රෝධය ආදී දේවල් ඇති වෙනවා කියනවා. එතකොට මේ විදිහට පටිඝය ඇති වුණාන් පස්සේ මොකද කරන්නේ මේ අසෘතවත් පෘථග්ජනයා? තමේනං දුක්ඛාය වේදනාය පටිඝවන්තං සෝ දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසේති සෝ දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ කාම සුඛං අභිනන්දති. දැන් මෙයාට මේ විදිහට දුක් වේදනාව ඇති වුණාන් පස්සේ ඒ තුල දැස ගන්නවා පටිඝානුසය, තරහ ඇති වෙන දේවල්. ඊට පස්සේ මොකද කරන්නේ මේ තරහ ඇති වෙන දේවල් නැත්තම් පටිඝය නිසා, පටිඝානුසය නිසා මෙයා මොකද කරන්නේ? ඊළඟට කාම සැපේ තමයි කියනවා සතුටින් පිළිගන්න. අර දුක් විඳීමෙන් නැති වෙච්ච පටිඝය ගැන තේරුමක් නැති නිසා, මේ සිතේ ඇති වෙන ක්‍රියාකාරීත්වය ගැන තේරුමක් නැති නිසා මෙයාට මොකද වෙන්නේ? කාම සැපේට යන්න තමයි වෙන්නේ. කාම සැපේ තමයි සතුටෙන් පිළිගන්නේ කියනවා. ඒකට හේතුව මොකක්ද? සෝත්තා සංවේදනං සමුදයං ච අත්තංගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථා භූතං අප්පජානාති. ඒකට හේතුව මොකද්ද? මේ අසෘතවත් පෘථග්ජනයා කාම සැප විඳීමෙන් බාහිරව, මේ කාම සැපයෙන් බාහිරව දුක් වේදනාවෙන් නිදහස් වීමක් ගැන දන්නේ නැහැ කියලා. දැන් බලන්න සමහරක් වෙලාවට දැන් මිනිස්සු කියනවා දුකක් ඇති වුණාම මේ දුකට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. සමහරු ඉන්නවා සින්දු අහනවා, ඊළඟට චිත්‍රපටි නරඹනවා, නැත්තම් කොහේ හරි ගිහිල්ලා විනෝද චාරිකාවක් වෙන්න පුළුවන්, සංචාරයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම මොකද්ද කරන්න යන්නේ? අර දුක අමතක කරලා දානවා. නමුත් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ දුක නිසා ඇතිවෙච්ච පටිඝ අනුසය නිසා මෙයා දන්නේම නැතුව කාම සැපේ තමයි සතුටින් පිළිගන්නේ කියනවා. ඒ විදිහට කාම සැපේ සතුටින් පිළිගද්දි මොකද වෙන්නේ? මෙයාගේ හිත තුල බැස ගන්නවා කියනවා රාග අනුසය. රාග අනුසයත් මෙයාගේ හිත තුල බැස ගන්නවා කියනවා. එතකොට බලන්න දැන් එක විඳීමක් හේතු කරගෙන පටිඝ අනුසය ඇති වුණා. ඊළඟට
රාග අංශයත් ඇති වුණා. ඒ විඳීම කාමයෙන් තොරව ඒ වේදනාවෙන් නිදහස් වෙන්න පුළුවන් කියන එක දන්නේ නැති නිසා මේ අසෘතවත් පෘථග්ජනයාට වෙන දේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි කියනවා මෙයාට යම් වෙලාවක දුක් සැප රහිත විඳීමක් ඇති වුණොත් අවිද්‍යානුසයකුත් ඇති වෙනවා කියනවා. දැන් බලන්න දුක් වේදනාව නිසා පටිඝානුසය ඇති වෙනවා, සැප වේදනාව නිසා රාගානුසය ඇති වෙනවා, දුක් සැප රහිත වේදනාව නිසා අවිද්‍යානුසය ඇති වෙනවා කියනවා. මේ විදිහට දුකක් වේවා සැපක් වේවා උපේක්ෂාවක් වේවා මෙයාගේ ජීවිතය තුළ ඇති වෙද්දී එයා ඒ විඳීමත් එක්ක එකතු වෙලා කියනවා ඒක විඳින්න. සැප විඳීමක් විඳිනවා නම් ඒ විඳීමත් එක්ක එකතු වෙලා කියනවා ඒක විඳින්න. දුක් විඳීමක් විඳිනවා නම් ඒ විඳීමත් එක්කත් එකතු වෙලා කියනවා ඒක විඳින්න. ඊළඟට සැප දුක් රහිත විඳීමක් විඳිනවා නම් ඒකත් එක්කත් එකතු වෙලාමයි කියනවා විඳින්න. මහණෙනි මේ අසෘතවත් පෘථග්ජනයාට කියන්නේ ඒ නිසා ඉපදීමත් සමග ජරා මරණත් සමග ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් සමග එක් වෙලා ඉන්නවා කියලා. මොකද මේ විඳීම් එක්කම තමයි එයා ඒවත් එක්ක එකතු වෙලා තමයි ඒවා විඳින්නේ. එයා මේ ඉපදීම ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් සමග එකතු වෙලා ඉන්නේ කියනවා. ඒ වගේම දුකත් සමග එකතු වෙලා කියනවා එයා ඉන්නේ. දැන් බලන්න අර දුක් විඳීම නිසා ඒකෙන් බේරෙන්න මෙයා කම්සපේ පස්සේ යනවා. නමුත් ඒ කම්සපේ පස්සේ ගියාට මෙයා එකතු වෙලා ඉන්නේ මොකක් එක්කද? අවසානයේදී බැලුවහම දුකක් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඒකට හේතුව මොකක්ද? මේ අසෘතවත් පෘථග්ජනයා මේ වේදනාවන්ගේ හට ගැනීමවත් නැතිවීමවත් මේ වේදනාවන්ගේ ආස්වාදයේවත් ආදීනවයේවත් නිස්සරණයේවත් ඒ ආකාරයෙන්ම අවබෝධ නොකරන නිසා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සුතවාචකෝ භික්ඛවේ ආර්ය ශාවකෝ දුක්ඛාය වේදනා පුට්ටෝ සමානෝ නසෝචති න කිලමති න පරිදේවති න උරත්තාලින් කන්දති න සම්මෝහං ආපච්චති. මහණෙනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සැප වේදනාවෙන් පහස ලැබුණකොට ශෝක කරන්නේ නැහැ කියනවා. ක්ලාන්ත වෙන්නේ නැහැ කියනවා. වැළපෙන්නේ නැහැ කියනවා. ඊළඟට පපුවේ අත් ගහගන්නේ නැහැ කියනවා. සිහි කල්පනාව නැති කරගන්නේ නැහැ කියනවා. කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ඒ නිසා සෝ ඒකං වේදනං වේදයිති කායිකං. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ඒ නිසා කායික වේදනාව පමණයි කියනවා විඳින්න. න චේතසික. ඒ හේතු කරගෙන මානසිකව යා වේදනාව විඳින්නේ නැහැ කියලා. දැන් අසෘතවත් පෘථග්ජනයා නම් දුක් විඳීමක් ආපුවාම හඬලා දොඩලා වැළපිලා පපුවේවත් ගහගෙන සිහි කල්පනාව නැති කරගෙන ඒ හේතුවෙන්ම කායිකවත් මානසිකවත් වේදනා දෙකක් විඳිනවා. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ විදිහට හඬන්නේ වැළපෙන්නේ නැති නිසා, ශෝක කරන්නේ පපුවේ අත් ගහගන්නේ නැති නිසා, සිහිනුවණින් යුක්තව වාසය කරන නිසා, සිහිනුවණ නැති වෙන්නේ නැහැ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ විඳීම් ඉදිරියේදී. එයාට ඇති වෙනවා නම් ඇති වෙන්නේ කායික දුකක් පමණයි කියනවා, මානසික දුකක් නෙමෙයි. ඒක හරියට ඔන්න පුරුෂයෙකුට හුලකින් විදිනවා. නමුත් ඒ සමීපයට දෙවනි හුලකින් විදින්නේ නැහැ කියනවා. එතකොට ඒ පුරුෂයා පහර කනවා නම් පහර කන්නේ එක හුල් පහරකින්. විඳිනවා නම් විඳින්නේ එක හුල් පහරකින් ඇති වෙන වේදනාව. හරියට ඒ වගේ කියනවා
ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දුක් වේදනාවෙන් පහස ලැබුවාම ශෝක කරන්නේ නැහැ කියනවා. ක්ලාන්ත වෙන්නේ නැහැ කියනවා. වැළපෙන්නේ නැහැ කියනවා. පපුවේ අත් ගහගන්නේ නැහැ කියනවා. ඊළඟට සිහි කල්පනාව නැති කරගන්නේ නැහැ කියනවා. ඒ නිසා ඔහු කායික වේදනාවක් පමණයි විඳින්නේ, මානසික වේදනාවක් විඳින්නේ නැහැ කියනවා. එතකොට ඒ නිසාම දුක් වේදනාවෙන් මේ පහස ඇති වෙනකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තුළ අර පටිඝානුසය ඇති වෙන්නේ නැහැ කියනවා. පටිඝය ඇති වෙන්නේ නැහැ කියනවා. ක්‍රෝධය ඇති වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා පටිඝානුසය ඇති වෙන්නේ නැහැ කියනවා. ඒ පටිඝානුසය නැත්නම් ඒ පටිඝානුසය නිසා යා ඒකෙන් බේරෙන්නට ඕනේ කියලා කාම සැපේ පිළිගන්නේ නැහැ කියනවා. දැන් මේ විඳීම නිසා මෙයා තුළ පටිඝයක් ඇති වෙන්නේ නැහැ. ඒ පටිඝය නැති නිසා පටිඝ අනුසයක් ඇතිවන්නේ නැහැ. ඒ පටිඝ අනුසය නැති නිසා මෙයා කාම සැපයන් පස්සේ යන්නේ නැහැ කියන. බලන ධර්මයේ වැඩෙන පිළිවෙලවල් මේකේ තියෙනවා නේද? ඊළඟට ඒ කාම සැපය පිළිගන්නේ නැති නිසා දැන් මෙයා තුල පටිඝානුසයකුත් නැහැ. කාම සැපය පිළිගන්නේ නැති නිසා මෙයා තුල රාගානුසයකුත් නැහැ. ඒකට හේතුව මොකක්ද? මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා සෝතාසං වේදනානං සමුදයං ච අත්තංගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථා භූතං පජානාති. සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ වේදනාවන්ගේ හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් ඊ ආකාරයෙන්ම දන්න කෙනෙක්, අවබෝධ කරගන්න කෙනෙක්. ඒ නිසා මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා යම් කිසි සැප වේදනාවක් විඳිනවා. දැන් ඒ වගේම ඒ නිසා මෙයා තුල දැන් දුක් වේදනාවේදී පටිඝානුසය ඇති වෙන්නෙත් නැහැ, සැප වේදනාවේදී රාගානුසය ඇති වෙන්නෙත් නැහැ. ඒ වගේම දුක් සැප රහිත වේදනාවේදී අවිද්‍යානුසය මෙයා තුල ඇතිවන්නෙත් නැහැ කියන්නේ. ඒ හේතු කරගෙන මෙයා යම් සැපක් විඳිනවා නම් ඒ සැප හා එකතු නොවීමයි කියනවා විඳින්නේ. යම් දුකක් විඳිනවා නම් ඒ දුක හා එකතු නොවීමයි කියනවා විඳින්නේ. යම් සැප දුක් රහිත විඳීමක් විඳිනවා නම් ඒකත් එක්ක එකතු නොවීමයි කියනවා විඳින්නේ. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට කියන්නේ ඉපදීමත් සමග ජරා මරණත් සමග ශෝක වැළපීම් දුක් දෝමනස්යන් සමග එකතු නොවී ඉන්නවා කියලා. දුකත් සමග එකතු නොවී ඉන්නවා කියලායි කියන්නේ ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට. කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අයංකෝ භික්කවේ විශේෂෝ අයං අදිප්පායෝ ඉදන් නානාකරණං සුතවතෝ ආර්ය ශාවකස්ස අසුතවතා පුතච්චන. මහණෙනි ඔන්නෝකයි වෙනස විශේෂය ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ අශ්‍රුතවත් පෘථග්ජනයා. ඒ කියන්නේ පින්තුනේ අශ්‍රුතවත් පෘථග්ජනයා දුක් විඳීමක් ඇති වුණාම මොකද කරන්නේ? ඒ විඳීම අල්ලගෙන ශෝක කරනවා, ක්ලාන්තය ඇති වෙනවා, වැළපෙනවා, පපුවේ අත් ගහ ගන්නවා. ඊළඟට සිහිනුවන නැති වෙනවා. ඒ හේතුව නිසා මෙයාගේ හිත තුළ බැස ගන්නවා කියනවා ක්‍රෝධය, පටිඝය. හරියට ඒක අර හුල් පහරවල් දෙකකින් පහර කාපු පුද්ගලයෙක් වගේ මෙයා කායික වේදනාවකුත් විඳිනවා. ඒ හේතුවෙන් මානසික වේදනාවකුත් විඳිනවා. වේදනා දෙකක් විඳිනවා. නමුත් ඊට පස්සේ වේදනාව නිසා මොකද වෙන්නේ? මෙයාගේ හිතේ පටිඝය ඇති වෙනවා. පටිඝය ඇති වුණාම පටිඝානුසය ඇති වෙනවා. ඒ දුක් විඳීමෙන් බේරෙන්න ඕනේ කියලා මෙයා මොකද කරන්නේ? කාම සැපේ පිළිගන්නවා කියලා. ඔන්න එතකොට රාගානුසයත් මෙයාගේ හිතේ ඇති වෙනවා. ඒ වගේම තමයි මෙයා යම් දුක් සැප රහිත විඳීමක් විඳිනවා නම්
අවිද්‍යානුසය තමයි ඒ වෙලාවට ඇති වෙන්නේ. ඒක හරියට අර මොකද මෙයා දුක් විඳීමක් විඳිනවා නම් ඒකත් එක්ක එකතු වෙලායි විඳින්නේ. සැප විඳීමක් විඳිනවා නම් ඒකත් එක්ක එකතු වෙලායි විඳින්නේ. දුක් සැප රහිත විඳීමක් විඳිනවා නම් ඒකත් එක්කත් එකතු වෙලායි විඳින්නේ. එතකොට එයා ඉපදීමත් සමග ජරා මරණත් සමග මේ ශෝක වැළපීම් ආදී දේවල් සමග එක් වෙලා ඉන්නේ කියන්නේ. එහෙම නැත්නම් දුකත් සමග එක් වෙලා වාසය කරන කෙනෙක් කියන්නේ. නමුත් ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා දුක් වේදනාවක් ඇති වුණාන් පස්සේ හේතු කරගෙන ශෝක වෙන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, ක්ලාන්තය ඇති කරගන්නේ නැහැ, පපුවේ අත් ගහගන්නේ නැහැ, සිහිනුවන නැති කරගන්නේ නැහැ. ඒ නිසා හරියට අර එකහුලකින් පහර කාපු පුද්ගලයෙක් වගේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ විඳීම් ඉදිරියේ මේ දුක් විඳීම ඉදිරියේ එක වේදනාවයි කියනවා හටගන්නේ. ඒ කායික වේදනාවක් පමණයි. මානසික වේදනාවක් නෑ. ඒ නිසාම සුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ විඳීමේදී පටිඝය ඇති වෙන්නේ නැහැ කියනවා. පටිඝය නැති නිසා පටිඝානුසය ඇති වෙන්නේ නැහැ. පටිඝානුසය නැති නිසා මේ දුක් විඳීමෙන් මිදෙන්නට කියලා සුතවත් ආර්ය ශ්‍රාවකයා කම්සපේ පිළිගන්නෙත් නැහැ කියනවා. කම්සපේ සතුටින් පිළිගන්නේ නැති නිසා රාගානුසයක් ඇති වෙන්නේ නැහැ. රාගානුසය නැහැ. වගේම අදුක්කම සුඛ වේදනාවක් තුලදී අවිද්‍යානුසය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා සැප විඳීමක් වින්දත් ඒක එක්ක එකතු නොවේ කියනවා විඳින. දුක් විඳීමක් වින්දත් ඒක එක්ක එකතු නොවේ කියනවා විඳින. අදුක්කම සුඛ විඳීමක් වින්දත් ඒකත් එක්ක එකතු නොවේ කියනවා විඳින. මේකට හේතුව මොකක්ද? අසෘතවත් පෘථග්ජනයා මේ වේදනාවන්ගේ හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයට ආදීනවයට නිස්සරණයක් දන්නේ නැහැ. සෘතවත් ආර්ය ශ්‍රාවකයා මේ වේදනාවන්ගේ හට ගැනීමත් නිරුද්ධ වීමත් ආස්වාදයට ආදීනවයට නිස්සරණයක් ඒ ආකාරයෙන්ම දන්න කෙනෙක් අවබෝධ කරගත්ත කෙනෙක්. ඒක තමයි කියනවා මේ වේදනාව ඉදිරියේදී සෘතවත් ආර්ය ශ්‍රාවකයාගේ අසෘතවත් පුත්‍රජනයාගේ විශේෂත්වය වෙනස්කම උන්වය තුලයි පවතින්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ න වේදනං වේදේති සපඤ්ඤෝ සුඛම්පි දුක්ඛම්පි බහුසුතෝපි අයංච ධීරස්ස පුත්‍රජනේන මහා විශේෂෝ කුසලස්ස හෝති. දහම් දැනුමින් බහුසුත වූ ප්‍රඥාවන්ත කෙනා සැපක් වේවා දුකක් වේවා ඒ වේදනාව හා එක් වෙලා විඳින්නේ නැහැ කියනවා. දක්ෂ වූ නුවණැත්තාගේ පෘථග්ජනයා අතර ඇති මහා වෙනසක් කියනවා. සංකාත ධම්මස්ස බහුසුතස්ස සම්පස්සතෝ ලෝකම්මින් පරංච ඉත්තස්ස ධම්මාන මතෙන්ති චිත්තං අනිත්තතෝනෝ පටිඝාත මේති. මෙලොවත් පරලොවත් මනාකොට දකිද්දී යහපත් දේ දහම් දැනුමින් බෞසුතු වරහත් භික්ෂුවගේ සිත යට කරගන්නේ නැහැ කියනවා. අයහපත් දෙයට ගැටීමක් ඇති වෙන්නේත් නැහැ කියනවා. තස්සානුරෝධෝ අතවා විරෝධා විදූපතා අත්තගතාන සම්ති. පදංච ඤත්වා විරජං අශෝකං සම්මා පජානාති භවස්ස පාරභූති. ඔහු තුල ඇලීමවත් ගැටීමවත් නැහැ. ඒවා නැසලයි තියෙන්නේ. අභාවයටපත් වෙලයි තියෙන්නේ. ඒ නිසා මේවා නැහැ. කෙලෙස් රහිත ශෝක රහිත නිවන් පදය දැනගෙන භවයෙන් නිතරට පැමිණි බවත් මනාව දැනගන්නවා කියන්නේ. කවුද මේ රහතන් වහන්සේ? එතකොට ඕක තමයි පින්නතුනි සල්ල සූත්‍රය. එතකොට මේ සල්ල සූත්‍රයේදී සඳහන් කරා මේ අසෘතවත් පු탁ජනයා දන්නේ නැහැ කිව්වා මේ වේදනාවන්ගේ හට ගැනීමත් නිරෝධයත් ගැන. ඒ වගේම ආස්වාදය ගැන, ආදීනවය ගැන, නිස්සරණය ගැන.
නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට අවබෝධයක් තියෙනවා කිව්වා මේ වේදනාවන්ගේ හට ගැනීම ගැනත් ආස්වාද නිරුද්ධ වීම ගැනත් ආස්වාදයේ ආදීනවය නිස්සරණය ගැන. ඉතින් ඒ නිසා අපිත් දැනගන්න ඕනේ නම් මේ වේදනාවන්ගේ හට ගැනීම, නිරුද්ධ වීම, ආස්වාදයේ ආදීනවය නිස්සරණය කියන කාරණා. ඉතින් මේ වේදනා සංයුත්තේම ඒ ගැන බොහෝ දේශනා තියෙනවා. මේ වෙලාවේ මම අට්ඨක කියන සූත්‍රයෙන් මේ කාරණේ පැහැදිලි කරන්නම්, තේරුම් කියලා දෙන්නම්. භාග්‍යතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වැඩ සිටි තැනකදී තමයි මේ දේශනාව දේශනා කරන්නේ. වික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා කතමානුකෝ භන්තේ වේදනා කතමෝ වේදනා සමුදයෝ කතමෝ වේදනා නිරෝධෝ කතමා වේදනා නිරෝධගාමිනී පටිපදා කෝ වේදනාය අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණන්ති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වේදනාව යනු කුමක්ද? වේදනාවේ හට ගැනීම යනු කුමක්ද? වේදනාවේ නිරුද්ධ වීම යනු කුමක්ද? වේදනාව නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය ප්‍රතිපදාව යනු කුමක්ද? වේදනාවේ ආස්වාදය යනු කුමක්ද? ආදීනවය යනු කුමක්ද? නිස්සරණය යනු කුමක්ද කියලා මේ වික්ෂුන් වහන්සේලා විමසනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තිස්සෝයි මේ භික්කවේ වේදනා. මහණෙනි වේදනාවන් තුනක් තියෙනවා. සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛා වේදනා. සැප විඳීමත්, දුක් විඳීමත්, දුක් සැප රහිත වීමත්. දැන් පින්තුනි මේ විදිහට භාග්‍යතුන් වහන්සේ වේදනාව නොඑක ආකාරයට විස්තර කළා. වේදනා 108ක් භාග්‍යතුන් වහන්සේ එක් අවස්ථාවක විස්තර කළා. වේදනා 6ක් විස්තර කළා. ඉතින් මේ ඔක්කොම අපි මේ මූලික බුද්ධ දේශනා ආශ්‍රයෙන් ඉගෙන ගන්නට ඕන. දැන් මෙතනදී කියන වේදනාව කියලා කියන්නේ මොකක්ද? සැප වේදනාවක්, දුක් වේදනාවක්, අදුක්ඛම සුඛ වේදනා. තිමා උච්චති භික්ඛවේ වේදනා. මහණනි මේකට තමයි වේදනාව විඳිනවා කියලා කියන්නේ. පස්ස සමුදය වේදනා සමුදය. අන්න වේදනාවේ හට ගැනීම ස්පර්ශය නිසායි වේදනාව හටගන්නේ. පස්ස නිරෝධා වේදනා නිරෝධ. ස්පර්ශය නිරුද්ධ වීමෙන්මයි වේදනාව නිරුද්ධ වන්නේ. එහෙනම් දැන් වේදනාව ගැන කිව්වා. වේදනාව කියලා කියන්නේ සැප දුක් උපේක්ෂා කියන වේදනා. ඊළඟට වේදනාවේ හට ගැනීම මොකක්ද? ස්පර්ශය නිසායි මේ වේදනාව හටගන්නේ. ඊළඟට වේදනාවේ නිරුද්ධ වීම කුමක්ද? මේ ස්පර්ශය නිරුද්ධ වීමෙන් තමයි මේ වේදනාව නිරුද්ධ වෙන්නේ. ඊළඟට අය මේ වේදනාවන් නිරුද්ධ වෙන ප්‍රතිපදාව මාර්ගය මොකක්ද? අය මේ වරියෝ අට්ඨංගිකෝ මග්ගෝ වේදනා නිරෝධගාමිනී පටිපදා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි වේදනාවන් නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යං වේදනා පටිච්ච උප්පච්චති සුඛං සෝමනස්සං. යම් කිසි විඳීමක් නිසා සුඛං සෝමනස්සං සැපයක් සොම්නසක් උපදිනවාද? අයං වේදනාය ආස්වාද. ඒක තමයි වේදනාවේ ආස්වාදය කියලා කියන්නේ. යම් විඳීමක් නිසා සැපයක් සොම්නසක් හට ගන්නවා නම් මේක තමයි වේදනාවේ ආස්වාදය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යා වේදනා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. යම් වේදනාවක් අනිත්‍යද දුකද වෙනස් වෙන ස්වභාවයෙන් නිට්ටද අයං වේදනාය ආදී. ඒක තමයි වේදනාවේ ආදීනවය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. යෝ වේදනං චන්දරාග විනයෝ චන්දරාග පහන. මේ විඳීම කෙරෙහි තියෙන චන්දරාගය කැමැත්තෙන් යුතු ඇල්ම දුරු වීමක් ඇද්ද ප්‍රහාණය වීමක් ඇද්ද? මේක තමයි කියනවා ඉදං වේදනාය නිස්සරණ. වේදනාවේ නිස්සරණය කියලා කියන්නේ.
එතකොට වේදනාව කිව්වේ සැප දුක් උපේක්ෂා වේදනාව. වේදනාවන්ගේ හට ගැනීම කිව්වේ ස්පර්ශය නිසායි වේදනාව හටගන්නේ. වේදනාවන්ගේ නිරුද්ධ වීම කිව්වේ ස්පර්ශය නිරුද්ධ වීම නිසායි වේදනාව නිරුද්ධ වෙන්නේ. ඊළඟට මේ වේදනාව නිරුද්ධ වන මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට මේ විඳීම් තුල තියෙන ආස්වාදය මොකක්ද? ඒ විඳීමක් නිසා සැපක් සොම්නසක් හටගත්තද? සතුටක් සොම්නසක් හටගත්තද? ඒක තමයි විඳීමේ තියෙන ආස්වාදය. ඒ වගේම මේ විඳීම අනිත්‍යයි දුකයි වෙනස් වන ස්වභාවයෙන් යුක්ත වීම තමයි මේ විඳීමේ තියෙන ආදීනවය. ඒ වගේ මේ විඳීම කෙරෙහි තියෙන චන්දරාගයේ දුරු වීමක් ප්‍රහාණය වීමක් ඇද්ද ඒක තමයි මේ විඳීමේ තියෙන නිස්සරණය. ඉතින් මේ විදිහට පින්නතුනි අපි මේ වේදනාවන්ගේ හට ගැනීමත් නිරුද්ධ වීමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් කියන මෙන්න මේ කාරණා මේ විදිහට ඉගෙනගෙන ඒවා අවබෝධ කරගත්තොත් අන්න අපිටත් මේ වේදනාව ඉදිරියේදී කායික වේදනාවකින් ඒක නතර කරගෙන ඒක මානසික වේදනාවක් කරා ගෙනියන්නේ නැතිව මේ ජීවිතේ ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. විඳීමක් එක්ක එකතු නොවි වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉපදීම ජරා මරණ ආදී මේ දුක් එක්ක එකතු නොවි වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණා මිට කලින් මේ පින්තුන්ට කියලා දීලා තියෙනවා. මම හිතන්නේ මතක් වෙන්නේ නැති මේක කියද්දී තව මෙතනම තියෙන සූත්‍රයක් කියලා දෙන්නම් කෙටියෙන්. මේ දට්ඨබ්බ කියලා සූත්‍රයකුත් තියෙනවා. දට්ඨබ්බ කියන්නේ දැක්ක යුතුයි කියන එක. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ වේදනා තුනක් තියෙනවා. මොනවද ඒ? සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව. සුඛා භික්ඛවේ වේදනා දුක්ඛතෝ දට්ඨබ්බා. මහණෙනි සැප වේදනාව දුකක් හැටියට දැකිය යුතුයි. දුක්ඛා වේදනා සල්ලතෝ දට්ඨබ්බා. දුක් වේදනාව හුලක් හැටියට දැක්ක යුතුයි. අදුක්කම සුඛා වේදනා අනිච්චතෝ දට්ඨබ්බා. දුක් සැප රහිත විඳීම අනිත්‍ය වශයෙන් දැක්ක යුතුයි. අපි මේවා දකින්නේ කොහොමද? මම මගේ ආත්මය හැටියට. මේවා නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි හැටියට තමයි අපි මේවා දකින්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සැප විඳීම දුකක් හැටියටත් දුක් විඳීම හුලක් හැටියටත් දුක් සැප රහිත විඳීම අනිත්‍ය හැටියටත් දකින්න ඕනේ. මානිනි මේ විදිහට සැප වේදනාව දුක් වශයෙන් දැකගත්තා. දුක් වේදනාව හුල් වශයෙන් දැකගත්තා. දුක් සැප රහිත වේදනාව අනිත්‍ය වශයෙන් දැකගත්තා. ඒ භික්ෂුව තමයි රාග අනුසය ප්‍රහීන කළ කෙනා කියලා කියනවා. තණ්හාව සිඳ දාපු කෙනා කියලා කියනවා. බන්ධනයන් ඉක්මවා ගිය කෙනා කියලා කියනවා. මානියන් මනාකොට අවබෝධ කරලා හැම දුක් අවසන් කළා කියන්නේ භික්ෂුවට කියනවා. යම් කෙනෙක් සැප වේදනාව දුක් වශයෙන් දැක්කා නම්, දුක් වේදනාව හුල් වශයෙන් දැක්කා නම්, දුක් සැප රහිත විඳීම අනිත්‍ය වශයෙන් දැක්කා නම් ඒ කාන්තයෙන් මේ භික්ෂුව නියම දේ දැකලා තියෙනවා කියනවා. චේතනාවන් වේදනාවන් පිරිසිඳ දකිනවා කියනවා. ඒ භික්ෂුව විඳීම පිරිසිඳ දැනගෙන මේ ජීවිතයේදීම ආශ්‍රව රහිත වෙනවා කියනවා. කය බිඳී මරණින් මත්තේ නැවත ඉපදීමක් නැහැ කියනවා. දහම් තුල පිහිටි අවබෝධයෙහි මුදුනටපත් වෙනවා කියනවා. ඉතින් ඒ නිසා මේ විඳීම් ගැන මේ විදිහට අපි කල්පනා කරලා අපිටත් මේ සැප දුක් උපේක්ෂා වේදනා ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන මේ සසරෙන් නිදහස් වෙන්නට මේ කියලා දුන්නට යෙදුණු දහම් කාරණා ටිකත් ඔබට උපකාරයක් වේවා කියලා මෙත් සිතින් යුක්තව ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.